අයිපුවන් සුබෝදෑසනක්. ප්‍රියෝ ටීවී අංක 94 ඔස්සේ අද දවසේදීත් අපි එකතු වෙලා ඉන්නේ ජයමගුරු වහණී නාලිකාව සමගින්. ජීවිතේ ගෙවන හැම තත්පරයක්ම අතීත කාලයටයි අයත් වෙන්නේ. ඒ අතීතය ගැන කතා කරනවා නම් අපිට යන්න හිතන අතීතයක්ද අපේ ජීවිතේ තියෙන්නේ. සමහරවිට ඔය අතීතය ගැන කියයි නෑ මට අතීතයට යන්න බෑ. මගේ අතීතය සිහිපත් කරන්න බෑ. ගොඩාක් පැරණි දේවල් දුක හිතන දේවල් ජීවිතේ තිබෙනවා කියලා. තවත් කෙනෙක් හිතන්න පුළුවන් නෑ ගොඩක් සතුටු වෙන්න පුළුවන් කාරණාවන් මගේ අතීතේ තිබ්බයි කියලා. කොහොම නමුත් අතීතය කියලා කියන්නේ අපිටම ආවේනික වෙච්ච දෙයක්. අපේ අතීතය අපි කාටවත් වලලන්න බෑ. අපේ අතීතය කාටවත් අපිට අමතක කරන්න බෑ. එවැනිම අතීතයක් ඉතිහාසයක් අපිට මෙන්ම අපේ රටටත් තියෙනවා. ඒ ඉතිහාසය ගැන අතීතය ගැන කතා කරන්න මොහොතක් හිතන්නයි දෙයක් ඉතුරු කරන්න සූදානම් වෙන්නේ. අද දවසේදී කතා කරනවා අපේ උරුමයන් ගැන. අපේ උරුමයන් කියලා කියන්නේ මොනවද? අපි ඇයි මේ උරුමයන් ගැන මේ තරම් කතා කරන්නේ? විශේෂයෙන්ම ජයමගුරු වහණී නාලිකාව හරහා මේ ගැන කතා කරන්නේ ඇයි කියලා ඔබ හිතනවා වෙන්නට පුළුවන්. ඒ ගැන තවත් හොඳින් විග්‍රහ කරන්න අපි සූදානම් වෙලා ඉන්න. අපිත් සමගින් දිගින් දෙකටම රැඳෙන්න කියලා අපි ඔබට මතක් කරනකම සූදානම් වෙලා ඉන්න අද දවසේදී කතා කරන අපේ ආදරණීය විශේෂ ආරාධිත අමුත්තව පිළිගන්නට අපි මැදිරියට ආපු මේ තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය සෙන්රත් දිසානායක මැතිතුමා. අපි ආයිබෝ වේවා කියන ප්‍රාර්ථනාව සමගින් ඔබතුමාව ආදරෙන් පිළිගන්න මම කතා කරන්න කැමති ඔබතුමා සමග මේ අපේ උරුමයන් ගැන කතා කරන්නේ. වර්තමානයේ අපේ උරුමයන් ගැන අපිට තියෙන උනන්දුව කොයි වගේද? මේ ගැන කතා කරන්න කලින් ඔබතුමා මම කැමති මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් විදිහට වැඩ කටයුතු කරනකොට මේ උරුමයන් ගැනත් පුරාවිද්‍යාව ගැන නිර්දේශයක් නැත්නම් නිර්වචනයක් ලබා දීලා අපි ඉදිරියට යමු වැඩසටහනේ. අතන පුරාවිද්‍යාව කියන්නේ අපේ මේ පැරණි මානවයා පිළිබඳව අපේ රටේ අපි දැන් දල වශයෙන් ගණනය කරලා තියෙනවා අවුරුදු ලක්ෂ 20ක් තිස්සේ මේ බිමේ මානවයා ජීවත් වෙන්න ඇති කියලා. මේ මානවයාගේ සීලුම අංශයන් කියන්නේ ඔවුන්ගේ ආගම වෙන්න පුළුවනි, ඔවුන්ගේ ආහාර පාන වෙන්න පුළුවනි, එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිකාව වෙන්න පුළුවනි. මේ වගේ සියලු අධ්‍යාපනයේ ආර්ථිකමය සියල්ල ගැන භෞතික සාධක මගින් ඔවුන් ඒ පැරණි සමාජය තුළින් ඉතුරු භෞතික සාධක අනුසාරයෙන් කරන අධ්‍යයනයක් පුරාවිද්‍යාව කියලා අපි හඳුන්වනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඉතිහාසය සහ පුරාවිද්‍යාව ඊටාම ළඟින් යන විෂයන් දෙකක්. ඉතිහාසය කියන විෂය ආධාරණ අපි මේ ලේඛනගත සාක්ෂි අනුසාරයෙන් ලේඛනගත සාක්ෂි අනුසාරයෙන් අපි මේ රටේ මානවයාගේ ඉතිහාසය විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව ලංකාවේ නම් 2300ක් ඈතකට ඉඳන් මේ දක්වා අපි ගොඩනගලා තියෙනවා. පුරාවිද්‍යාව කියන්නේ අර මේ ලිඛිත සාධක පදනම් කරන ඉතිහාසය ගොඩනැගීම නෙවෙයි. ඒ මිනිසා විසින් මේ භූමියේ ඉතුරු කරපු භෞතික සාධක විශ්ලේෂණය කරලා මානව ඉතිහාසය ගොඩනැගීම. අපි දන්නවා ඉතිහාසය කිව්වහම දැන් අපේ පැරණි වංශ කතා වෙන්න පුළුවන්, ශිලාලේඛන වෙන්න පුළුවන්. මේ වයින් අනාවරණය කරගත්ත ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ඉතිහාසයේ සම්පූර්ණ නෑ. මේ අපි සාහිත්‍ය මූලාශ්‍රයෙන් ගොඩනගන ඉතිහාසය සම්පූර්ණ නෑ. අඩුලුහුඩු ගන්න තියෙනවා. සමහර ඒවා හැබැයි තොරතුරු විකෘති වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතිහාසයෙන්. ඉතින් පුරාවිද්‍යාඥයා කරන්නේ අර මේ පුරාවිද්‍යාඥයා හමුවේ එන ඒ වගේ භූමියෙන් ලැබෙන සාක්ෂි නිර්ව්‍යාජ සාක්ෂි. ඒවා මේ ඒ පැරණි සමාජ විසින් ඍජුවම ඉතුරු කරපු සාක්ෂි. අපි මේ සාක්ෂි අනුසාරයෙන් අර ඉතිහාසය තවත් විස්තරාත්මක කරන්න පුළුවනි. ඒකේ විකෘතියන් ප්‍රකෘති කරන්න පුළුවනි. ඒ වගේම මේ තවත් ඉතිහාසය අපි ඒ වංශ කතාවල මූලාශ්‍රවල නැති ඉතිහාසයක් අපිට හඳුනා ගන්න පුළුවනි. මේ වගේ ක්‍රියාවලියක් තමයි පුරාවිද්‍යාව කියන්නේ. පුරාවිද්‍යාව අංශ ගණනාවක් තියෙන එකක් අපි මුලින්ම අපි ගවේෂණය කරනවා, ඊට පස්සේ කැණීම් කරනවා. ඒ කැණීම් වලින් අපේ සාමාන්‍ය මූල ධර්මයක් තියෙනවා. මේ පස අපි දන්නවා මේ හේතු නිසා පස් තට්ටු හැදෙනවා. මේ පස් තට්ටු වල තිබෙන සාධක අපි විශ්ලේෂණය කරනවා. පස් තට්ටු අපේ සාමාන්‍ය මේකේ භූවිද්‍යා නියමයක්. අපි හිතමු පස් තට්ටු පහක් තියෙනවා. මේ යටම පස් තට්ටු පැරණි උඩ පස් තට්ටු වලට වඩා. ඒක තමයි මූලික න්‍යාය පුරාවිද්‍යා කැණීමක. මේ අපි පස් තට්ටුවකට අපි හිතමු 1 2 3 4 5 කියලා පස් තට්ටු පහක් තියෙනවා නම් පස්වෙනි පස් තට්ටුවටම යම්කිසි කාලනීයක් දෙන්න පුළුවන් නම් කාබන් 14 හරි වෙනත් සාධයක් අනුසාරයෙන් හරි අපිට මේ ඒ කතන්දරේ සම්පූර්ණ පස් තට්ටුවේම තියෙන කතන්දරේ ගොඩනගන්න බොහොම ලස්සනට පුළුවන්කම තිබෙනවා. ඒ වගේ අපි මේ පස් තට්ටුවෙන් තට්ටුව තිබෙන භෞතික සාධක
විශ්ලේෂණය කරලා ඒ පුරාවස්තු පිටිපස්සේ තියෙන කතාන්දරේ මානවය කතාන්දරය ප්‍රතිනිර්මාණය කිරීම තමයි පුරාවිද්‍යාව කියන්නේ. ඒ වගේම අපි ඔය කැනීම් වලින් ලැබෙන ගොඩක් වෙලාවට කුඩා පරිමාණ පුරාවස්තු ඒ මානවයා විසින් ඉතුරු කරපු දේවල්. ඊට අමතරව අපිට අස්පනා අපිට ඔය රට පුරා ඇවිදිනකොට ලෝකේ පුරා ඇවිදිනකොට පේන අස්පනා අපිට පේන කැපී පේන ස්මාරක තියෙනවා. අපි දන්නවා මහා දාගැබ්බලි ඉඳන් වැව් කලා ශිල්ප මේ වගේ විශාල සම්භාරයක් පුරාවස්තු තිබෙනවා. ඉතින් මේ ලංකාව ගත්තාම ලංකාව මේ ලෝකයේ තිබෙන වැඩිම පුරාවස්තු ඝනත්වයේ තියෙන රට. මේ කුඩා දිවයිනේ මේ වර්ග කිලෝමීටර් 65000කට සීමා වුණු දිවයිනේ අපි දල වශයෙන් තක්සේරු කරලා තිබෙනවා පුරාවිද්‍යා ස්ථාන 250000ක් තිබෙනවා. මේ මෙතරම් ජනාවාස ඝනත්වයක් ලෝකේ කිසිම රටක නැහැ. හේතුව මේ කුඩා රටක් වුණත් මේකේ මේ හැම තැනකම වීල කලාපේ වැව් හැදුනා. අපි ගම් වැව් කියලා හඳුන්වන ඒවා. මේ ගම් වැව් 34000ක් තිබුණා. මේක මම හිතන්නේ මේ අපිට ස්වභාව ධර්මයෙන් ලැබුණු ආශිර්වාදයක්. මොකද සාමාන්‍ය වැවක් හදන්න බේසමාකාර පිහිටීමක් ඕනේ. මේ එක පැත්තෙන් කණ්ඩියක් බැඳාම අනිත් පැති වලින් වතුර බැහැර යන්නේ නැති බේසමාකාර හැඩයක් තියෙන්න ඕනේ. ඉතින් මේ බේසමාකාර හැඩ මේ වීල කලාපේ මුල්ලේ 34000ක් තිබෙනවා කියන එක අපිට මේ ලැබුණු ස්වභාව ධර්මයේ ආශිර්වාදයක්. මේ වගේ අර බේස්මාකාර පිහිටීම් ආධාර කරගෙන වැව් හැදීම උඩ මුළු වීලි කලාපයම සස්ත්‍රික් කරන්න පුළුවන් වුණා. මේක එක ප්‍රතිඵලයක් වුණා ලෝකේ වැඩිම ඝනත්වයක් තියෙන මේ රටක් බවට පත්වීම. ඊට පස්සේ අපි දැන් මේ වැව් කියන කතාවේ ඊළඟ ඵලය මේ අපි ඉස්සල්ලාම වැව් හදන්න ගන්නේ ලාංකිකයෝ ක්‍රිස්තුපූර්ව 1000 විතර. ඒ කියන්නේ අදින් අවුරුදු 3000කට පමණ පෙර. ඒකේ ඊළඟ අනිවාර්ය ප්‍රතිඵලය වුණේ අපේ මේ ආර්ථික සමෘද්ධිය. මොකද හැම කෙනෙක්ම බඩ පුරව ගත්තා. අපි දන්නවා දැන් අද එක සංසන්දනය කරාම හරිම කනගාටුදායකයි. අද අපි මේ ගොඩක් වෙලාවට තරගයක් තියෙන්නේ. අල්ලපු ගෙදර එක්කෙනාට හොඳ කාර්යයක් ගන්න උත්සාහ කරනවා. ඊට වැඩි හොඳ ගෙයක් හදන්න උත්සාහ කරනවා. මේ හොඳට අඳින්න උත්සාහ කරනවා. මේ තරගය ඇත්තරම තිබුණේ බොහෝම චාම් දිවිපෙවතක් පැරැන්න ගත කළේ. ඉතින් එහෙම සාමාන්‍ය ලෝකේ පුරාම අපි දකින දෙයක් තමයි පැරණි ලෝකේ ආර්ථික සමෘද්ධිය ආවම තමයි රටක් මානසිකව සංවර්ධනය වෙන්නේ. මොකද අපිට බඩගිනි ඉඳන් මේ හිත වර්ධනය කරන අධ්‍යාත්මික පාර්ශ්වය වර්ධනය කරගන්න බෑ. අපිට දැන් වෙලා තියෙන අද බඩ ගැන හිතන්න. ඉතින් ඒ කාලේ බඩ ගැන හිතන්න දෙයක් තිබුණේ ආර්ථික පැත්තෙන් සමෘද්ධිමත්. ඒ නිසා හිත ගැන හිතන්න පමණයි තිබුණේ. උන් ඉතාම ඉහළ මට්ටමකට තමන්ගේ අධ්‍යාත්මය බුද්ධිය ඉහළනවා ගත්තා. මේකේ ප්‍රතිඵල වුණේ ලෝකේ විශාලම දාගැබ ලංකාවේ හැදුනා. විශාලම ගඩොළු ව්‍යුහය. ජේතවන දාගැබ තමයි ලෝකෙ තිබෙන විශාලතම ගඩොළු ව්‍යුහය. එතකොට ගලින් ගඩොලින් කරපු ස්මාරක ලෝකේ පුරා තිබෙනවා. දැන් මේ ලංකාව තියෙන මේ වාස්තුවිද්‍යා නිර්මාණ අභිබවා යන විශාලත්වයෙන් තව දෙකක් ලෝකේ තියෙනවා. එකක් තමයි රැම්සෙස්ගේ පිරමීඩය ඊජිප්තුවේ සහ තවත් පිරමීඩයක්. ඒවා ගල් වලින් හදපුවා. ඉතින් මේ ඔක්කොම අමතක කරාම ලෝකේ තියෙන විශාලම තුන්වෙනි විශාල ව්‍යුහය ලංකාවේ තියෙන්නේ. හතරවෙනි විශාල ව්‍යුහය ලංකාවේ තියෙන ගඩොළු ව්‍යුහය දෙවෙනි ව්‍යුහය. ලෝකයේ උසම මහල් ගොඩනැගිල්ල අපි මුලදී හැදුවා. හැබැයි ඊට පස්සේ අපේ මේ ලෝවාමා ප්‍රාසාදය ක්‍රිස්තුපූර්ව දෙවෙනි සියවසේදී ඉතින් ඊට පස්සේ අපේ මේ ලෝවාමා ප්‍රාසාදයේ අභිබවා ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ගොඩනැගිල්ලක් හැදුවා මේ ඊජිප්තුවේම ඇලෙක්සැන්ඩ්‍රියා ස්ථානයේ. එය තට්ටු 14ක් උස ප්‍රදීපාගාරයක්. ඒ වගේ අපි ලෝකයේ ඊට පස්සේ අපි දෙවෙනි උසම මහල් ගොඩනැගිල්ල නිර්මාණය කරපු පුද්ගලයා බවට පත් වුණා. ඉතින් මේ වගේ ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් තියෙනවා ලංකාවේ. හරි පුරාවිද්‍යාව ගැන මෙහෙම කතා කරනකොට ඇයි අපි පුරාවිද්‍යාව අමතක කරලා තියෙන වර්තමානයේ? ඇයි මේ ගැන ලොකුවට උනන්දුවක් නැත්තේ? පස්සල යන කාලේ ඉඳන් අපි යම් කිසි පිටියක ඉගෙනීමක් සිදු කරන ඉතිහාසය පිළිබඳව නැත්නම් පුරාවිද්‍යාව ගැන යම් කාල සීමාවක ශ්‍රේණි වලදී අපි ඉගෙනීමක් කරනවා. හැබැයි අපි එතනින් එහාට අපේ මේ ඉතිහාසය ගැන අපි කතා කරන්නේ කොහොමද අනාගත පරපුර මේ අපේ දේවල් රැකගන්නේ? මේව ගොඩක් අය හිතන්න පුරුදු වෙලා තියෙනවා ඉතිහාසය සහ පුරාවිද්‍යාව අදට වළංගුතාවයක් නැති, අදට වැදගත්කමක් නැති, කිසිම වශයෙන් අපේ ජීවිතයට ප්‍රතිඵලයක් නැති විෂයක් කියලා හිතන්න පුරුදු වෙච්චි
මේ සමාජයක් කියලා කිව්වොත් නිවැරදි. ඔව්. ඉතින් මම එක උදාහරණයක් කියන්න. අපේ මම අර කියපු වැව් 34000. මේ වැව් 34000 ඉන් වැඩි ප්‍රමාණයක් අතර මේ වැව් හැදීමේ ක්‍රියාවලිය ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව මේ 10 වගේ සියවස්වල. දැන් කල්පනා කරන්න දැන් අවුරුදු අද වෙනකොට 3000 ගත වෙලා හමාරයි. මේ අවුරුදු 3000 තිස්සේ මේ රටේ රටවැසියා ඒ ජීවත් කළේ වැව් ටිකනේ. මේකම බඳිද අපිට මේ පුරාවස්තු වලට කෘතවේදී වෙන්න. මේ වැව් තමයි මේ පුරාවස්තු ගණයට වැටෙන වැව්. මේ වැව් ටික තමයි අපි වීල කලාපේ වසර 3000ක් තිස්සේ මිනිස්සුන්ගේ බඩ පිරෙව්වේ. මේ එක පැත්තක්. ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තාම අපි තව පුරාවිද්‍යාව සාමාන්‍යයෙන් මේ පේන දෙයක් තමයි අපි හිතනවා මේ අපේ දැන් අද මේ අපේ වටේ පිටේ තියෙනවා අපි ඇසුරු කරන දේවල් මේ අපි අපේ තාක්ෂණික වර්ධනය මේ වගේ ගොඩාක් දේවල් අපි හිතනවා මේ ඇමරිකානුවන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් අපිට ලෝකයට හඳුනා දීපුවා කියලා. සාමාන්‍යයෙන් අපි ඇඳුම ගත්තත් මේක ඊටාම ප්‍රාථමික තැන ඉඳන් පටන් ගන්න මේ දක්වා වර්ධනය වෙච්ච දෙයක්. මේ අපි ඉඳගෙන ඉන්න ආසනය ගත්තොත් මේක ඊටාම සමහරට මුලදී බිම ඉඳගෙන ගලක් උඩ ඉඳගෙන ඒ වගේ ක්‍රමක්‍රමෙන් දිනු වෙලා අද දක්වා සංවර්ධන වුණේ ඒවා. හොඳම උදාහරණය රෝදය. රෝදය මේ බිහි වෙන්නේ අදින් වසර 8000කට පෙර. රෝදය බිහි වෙන්නේ ඇත්තටම අපිට තාම පොඩි සැකයක් තියෙන මේ රෝදේ බිහිවීම කුඹල් සක නිසාද කරත්ත රෝදේ නිසාද කියලා. මේ දෙකෙන් එකක් කොහොම හරි මුල් වුණා. අපි ඒ රෝදය සොයාගත්තේ මේ ඇමරිකානුවන්වත් බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ චීන ජාතිකයන් නෙවෙයි. අපේ නවසීලා යුගයේ හිටපු මේ ජනතාව. ප්‍රාග්ඓතිහාසික ජනතාව. දැන් අද ගත්තාම මේ රෝදය තමයි අපේ සියලුම සංවර්ධන අපේ මේ දියුණුවට මේ සියල්ලට මුල රෝදේනේ. රෝදේන මෙච්චර දුරක් ගෙනාවේ නූතන තාක්ෂණ. නමුත් ඒක හොයාගත්තේ ප්‍රාග්‍යතිහාසික මානවය. මේ වගේ අපි කතා කරන හැම දෙයකම මුල බොහොම ප්‍රාථමිකයි. අද දක්වා එනවා. මේක අදින් නතර වෙන්නේ නැහැ. මේක හෙටරත් යනවා. ඒ කියන්නේ ඉතිහාසය අදට සම්බන්ධයි. හෙටරත් මේක ගමන් කරනවා. ඒ වගේ ක්‍රියාවලිය. අපි මේ සියල්ලම මත කළා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථික පැත්ත කියන එක ගත්තොත් අපි බඩ ගැන විතරක් හිතනවා කියමුකෝ. එතකොට මේ රට කොච්චර විදේශ විනිමයක් ගේනවද පුරාවස්තු වලින්? මේ සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව ආදී මේ රට පුරාත් වෙන මේ සංචාරක ආකර්ෂණ වලින් විශාල වියදමක් අපේ රටට ගේනවා. විශාල මේ ආදායමක් අපේ රටට ගේනවා. දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල දල වශයෙන් බිලියන 4.5ක් මේ සංචාරකයන් හරහා හොයනවා. මේ ඍජුවම හොයන මුදල. මීට අමතරව ඒ ආශ්‍රිත ජීවත් වෙන හෝටල් කර්මාන්තය ආශ්‍රිත ජීවත් වෙන පිරිස. ඒ ආශ්‍රිත නොයෙක් සංචාරකයන් ඉලක්ක කරගෙන වාණිජමය කාර්යයන් වල යෙදෙන පිරිස. කොළඹ පවා සමහරට මේ තරු 7 තරු 5 මේ සංචාරකයන් මේවා වාසය කරන්නා වූ පිරිස සමහරට මේ ලංකාවේ පුරාදිස්ත්‍රාන බැලීම මේ අරමුණු කරගෙන එන අය. ඉතින් මේ වගේ වක්‍රව සහ ඍජුව විශාල ආර්ථිකයක් හදනවා මේ පුරාවස්තු රටේ. ඉතින් මේක ඒ නිසා මේ ආර්ථික පැත්තෙන් ගත්තත් මේ ඉතිහාසයේ කොටසක් ඇට ගත්තත් මේක අමතක කරන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය කියමනක් තියෙනවා මේ අද අපේ ඔළුවෙන් සම්පූර්ණයෙන්ම අපේ යටගිය මතකයේ ඉතිහාසයේ මකලා දාන්න පුළුවන් නම් අපි පටන් ගන්න අපොසර ප්‍රාග්ඓතිහාසික මානවික හැටියට. අපි ඔළුවෙන් සම්පූර්ණ අපි කියන්නේ මොලෙන් සියලුම මතකයන් අයින් කරන්න පුළුවන් නම් අපිට අපොසර පටන් ගන්න ගල්ලුගේ ඉඳන්. ඒ තරම් ප්‍රබලයි ඉතිහාසය. එතනම් ප්‍රබල ඉතිහාසය අපේ උරුමයන් ගැන කතා බහ කරන මිහිමෝතේදී දැන් අපේ උරුමයන්ගෙන් අපි බොහෝ දේවල් අපිට ලැබෙනවා. හැබැයි අපිට මේ ගැන අගයක් නැහැ. අපි මේ ගැන දන්නේ නැහැ. එහෙම කියලානේ අපි වැඩසටහන ආරම්භ කරේ. එහෙනම් අපි ඔබට මේ හෝරා පුරාම අපේ උරුමයන් ගැන කතා කරන්න ලෑස්තියි. අපේ කියලා උරුමයන් බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අපි හරීම ආඩම්බරෙන් කියන අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා කියලා. හැබැයි ඉතිහාසය කොහෙන්ද කොතනින්ද පටන් ගන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. මම කැමති එක විදිහට මේක මාතෘකා යටතේ කතා කරන්න මේ අපි මුලින්ම සූදානම් මේ වාරි තාක්ෂණය ගැන කතා කරන්න. වාරි තාක්ෂණය මම අර කිව්වා වගේ ක්‍රිස්තුපූර්ව 1000 විතර පටන් ගන්න. ඉතින් අපි ඒ පටන් ගත්ත අවධියට කියනවා යකඩ යුගය කියලා. අපි ඉස්සල්ලාම යකඩ භාවිතය ඉගෙන ගන්න ඒ කාලේ. යකඩ හොයාගන්න ඒ කාලේ. දැන් අපිට අවාසනාවට මං හිතන්නේ මේකත් අපි පාඩමක් කරගන්න ඕනේ. අපි දැන් මේ යකඩ ටික ගෙන්නේ පිට රටින්. මේ රටේ මහා පරිමාණයෙන් පුරාණ යකඩ නිෂ්පාදනය කරා. ජාත්‍යන්තර මට්ටමේ යකඩ ඒ කියන්නේ ජාත්‍යන්තරයට
අපේ යකඩ නිෂ්පාදන අපනයනය කරන්නට තරම් විශාල සම්පත් මේ රටේ තියෙනවා. දැන් උදාහරණයකට පණිඩෙන්ඩාව කියන යකඩ මේ නිදිය කිලෝමීටර් ගණනාවක් විසලා තියෙන යකඩ නිදියක්. ඒ වගේම සේරුවාවිල තිබෙන තඹ නිදිය කිලෝමීටර් 100 ගාණක් විසලා තියෙන තඹ නිදියක්. සමනලව විශාල පරිමාණයෙන් යකඩ කර්මාන්තය තිබුණා. කොටින්ම කිව්වොත් පුරාණයේ මේ හැම ගමකම යකඩ ටික තමන් ගමේ නිෂ්පාදනය කරගත්තා. අපි ගවේෂණ වලින් පේනවා ගවේෂණය කරනකොට පැරණි ජනාවාස වල සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයකට ජනාවාස 5ක් 6කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැම ගමකටම ඕන යකඩ ටික තමන් ගමේම නිෂ්පාදනය කරගත්තා. මම මේ කියන කම්මල් නෙවෙයි. යකඩ උණු කරලා මේ යකඩ නිෂ්පාදනය කරපු ස්ථාන. ඉතින් මේ ගොඩක් දේවල් ඇත්තටම ඇති වෙන්නේ වාරි කර්මාන්තය වගේ දේවල් මේ යකඩ හොයාගැනීමත් එක්ක. මොකද අපි දන්නවා වැව් කනින්ට යකඩ මේවලම අවශ්‍යයි. මේ වගේ අපි අන්තිමේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසෙන් පස්සේ අර එතෙක් තිබුණු කුඩා වැව් අපි ඒවට ගම් වැව් කියනවා. ගම් වැව් තවදුරටත් වර්ධනය කරලා මහා පරිමාණ වැව් ওই වසබගෙන් පස්සේ මහා පරිමාණ වැව් හදන්න ගත්තා. ලෝකයේම ලංකාව ගැන කතා කරනකොට වැඩිම මේ ලංකාවේ තිබෙන ඉහළම ජයග්‍රහණයට සලකන්නේ වාරි තාක්ෂණය. මොකද දැන් ලෝකයේ වාරි තාක්ෂණය පැත්තෙන් ඉහළින් ඉන්න ජාතීන් දෙකක් තියෙනවා. ඒ එකක් චීන ජාතිය, අනිත් එක ශ්‍රී ලාංකිකයන්. සමහර අය තර්ක කරනවා චීන ජාතියන්ට වැඩි ඉස්සරහින් ලංකාවේ වාරි තාක්ෂණය තිබුණයි කියලා. සමහර අය තර්ක කරනවා චීන ජාතියන් ඉස්සරහින් ඉන්නවයි කියලා. කොහොම වුණත් ලෝකයේ මෙතෙක්ම වාරි නිර්මාණ ලෝකුරුමයන් හැට නම් කරලා තිබුණේ නැහැ. අපි මීට අවුරුදු 5ක් ඉස්සරහට ගියොත් වාරි නිර්මාණ ලෝකුරුමයන් හැට නම් කරලා තිබුණේ නැහැ. ඒ වකවානුයි මමත් ඒ අවස්ථාවේ අධ්‍යක්ෂකවරයා හැටියට ඔය අපි යුනෙස්කෝ සම්මන්ත්‍රණ නියෝජනය කරාම ඒ හැම පුරාවිද්‍යාඥයෙක්ගෙම වගේ මේ අඩුපාඩුව මේ එළියට ආවා. මොකදයි මේ අපේ ලෝකේ වාරි තාක්ෂණය නියෝජනය වෙන්නේ නැත්තේ ලෝකුරුමයන් කියලා. නම් දෙකක් ඉදිරිපත් වුණා. එකක් තමයි චීනයේ යෝධෑල ග්‍රෑන්ඩ් කැනල් එක. ඒ වගේ ලංකාවේ යෝධෑල. චීනයේ යෝධෑල මේ ඉස්මතු වෙන්න එක හේතුවක් තමයි ඒකේ දිග. ඒක කිලෝමීටර් 1300ක් දිගයි. ෂැන්හායි හා බේජිං හරහා අතර යා කරමින් ඒ ඇල්ල තිබෙන්නේ. චීන අධිරාජ්‍යයට යාමට විතරයි ඒ ඇල හැදුවේ. ගොවියෙකුටවත් වතුර ටිකක් ගන්න බෑ, වතුර ටික බොන්න බෑ. ඒක මරණීය දඬුවමේ හිමි වන වරදක්. ලංකාවේ යෝධෑල ඊට වඩා මේ තාක්ෂණික පැත්තෙන් ඉස්සරහින් හිටියා. ඒ හැතැම්ම 56ක් දිගයි. හැතැම් 56 හැම හැතැම්මකම බැස්ම අඟල් 6යි. දැන් නිකන් හිතන්න බලන්න මේ හැතැම්ම 56ක් අඩි 28කට බෙදා ගන්නවා කියන එක. ඒතරම්ම සියුම් බිම් මැනිමේ තාක්ෂණ ලාංකිකයන්ට තිබුණා. ඉතින් ලෝකයේ මේ අනිත් මේ විශ්වකර්ම නිර්මාණය කියලා කියන්න පුළුවන් දේ තමයි අපේ බිසෝ කොටුව. අපේ බිසෝ කොටුව හොයාගත්තේ ක්‍රිස්තු වර්ෂාරම්භය විතර ජනතාව. අපේ වාරි ඉංජිනේරුවන්. බිසෝ කොටුව යුරෝපියන් දැනගත්තේ 13 සියවසෙන් පස්සේ. අසල්වැසි ඉන්දියාව බිසෝ කොටුව දැනන් හිටියේ නෑ. අසල්වැසි ඉන්දියාව ඒ වැව් අපිට වඩා ගොඩක් අඩු ගණත්වයකින් තිබුණා. මේ ඊටාම ප්‍රාථමික ක්‍රම වලින් තමයි අර ලීවර් ක්‍රමයට අර අපි ආඩියලින් කියලා කියන්නේ ඒ ක්‍රමයට තමයි තමන්ගේ වැවේ ඉඳන් පිට කෙත් වලට වතුර බැහැර කරේ. ඉතින් අපි මේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වෙනකොට ලෝකේ වාරි තාක්ෂණ පැත්තෙන් ඉස්සරහින්ම හිටියා. ඒ විතර නෙවෙයි අපේ වාරි තාක්ෂණ කොච්චර ඉස්සරහින් තිබුණාද කිව්වොත් මේ ජාත්‍යන්තරයෙන් මේ මෙහෙට සන්නස්ස උපවස්ථා තියෙනවා අපේ වාරි ඉංජිනේරුවන් ගවන්ට කියලා රටවලට. ඒ වගේ මේ ජාත්‍යන්තර තලයේ අපේ වාරි ඉංජිනේරුවන් තුමුන් තැන ඉතාම විශිෂ්ටයි, විශාලයි. ඒ වගේම මේ වාරි තාක්ෂණය සම්බන්ධව ලියවුණු ග්‍රන්ථ වර්තමානයේ තිබෙනවාද? කොහොමද අපි මේ දේවල් පරිශීලනය කරන්නේ? ඇත්තට මේ කෘතීන් ග්‍රන්ථ මේ වෙනකොටත් නිර්මාණය වෙනවද? අවාසනාවට අපි පැරණි වාරි තාක්ෂණය ගැන එක මූලාශ්‍රයක්වත් ඉතුරුලා නැහැ. නමුත් එවැනි මූලාශ්‍ර තිබුණු බවට යම් ඉඟි තියෙනවා. ඒක මං හිතන්නේ එකක් රාජතරංගිනී වගේ ඉන්දීය කෘතිවල අපේ ලංකාවේ වාරි තාක්ෂණය ගැන අපි ලංකාවේ වාරි තාක්ෂණය විසම අපි වාරි ඉංජිනේරුවන් ඉල්ලලා කාශ්මීරයට එපු සංදේශ ගැන ලියවිලා තිබෙනවා. නමුත් අපේ වාරි තාක්ෂණය ගැන මේ
අපි කියන ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථ කියලා කොටසක් අපිට අද හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක ලොකු අවසනාවක් ඇත්තටම. ඔව් අවසනාවන්ත කරුණු බොහෝ දේවල් තියෙනවා අපිත් ඉතිහාසය ගැන කතා බහ කරනකොට. ඒ වගේම මම කැමතියි කතා කරන්න දැන් ඉතිහාසය ගැන මේ තරම් උනන්දුවෙන් අපි කතා කරනකොට විශේෂයෙන්ම මේ ගැන පිළිඹීමක් සිත කරනවා. අපි මේ වාර්තාක්ෂණයේ පුරාවිද්‍යාව ගැන පුවත්පත් වලින් අහන්න කියවන්න හම්බ වෙනවා. ඒ ඉතිහාසය යම් කිසි විදිහක මේ අපි කියන වෙනස් කිරීමක් සිද්ධ කරනවාද මේ පුවත්පත්වල ලියනකොට නැත්නම් මේක අපිට තවත් කෙනෙක්ගෙන් කටින් කට යනකොට යම් කිසි විදිහක වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවද? නෑ මෙහෙම වාරිතාක්ෂණ විතරක්ම නෙමෙයි අපේ පුරාවිද්‍යාත්මක ගුරුමය කියන දැනුම මේ ඒවයේ හැබෑ ස්වරූපයෙන් ජනගත වෙනවා අඩුයි කියන කාරණේ අපිට පේනවා. ඉතින් මේ මෑත කාලේ මම කියන්නේ මේ අහවල් විෂය කියලා. එක්තරා විෂයක් සම්බන්ධයෙන් මගේ නිලධාරීන් මම ඔවුන්ට දැන්නුවා පුරාවිද්‍යාව අපේ ජාතික පුරාවිද්‍යා සතිය එනවා ජූලි 7 වෙනිදාට. ඒ නිමිත්තෙන් අපි සාමාන්‍ය සිරිත් පරිදිම පාසල් වලට ගිහලා දේශන කරනවා. අපේ ඒ කියන්නේ අපේ අරමුණ මේ පුරාවිද්‍යාව පිළිබඳ නිවැරදි දැනුම මේ අපේ අනාගත පරම්පරාව වෙත සංනිවේදනය කිරීම. ඉතින් මගේ නිලධාරීන් කියපු කාරණේ තමයි සමහර පෙළ පොත්වල තිබෙන පාඩම් නියම පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික විස්තර විකෘති කරපු ඒවයි කියලා. ඉතින් මගේ නිලධාරියා වුණා මෙහෙම සර් මේ අපි මේ දේශන කරනවා නිවැරදි ඉතිහාසය. නිවැරදි තොරතුරු. මෙහෙම කරාම හරි අපහසුතාවයටපත් වෙන සමහර පොත්වල තිබෙන කරුණු මේ ඓතිහාසිකව විකෘති වුණ වැරදි අදහස්. මම ඉතින් උපදේශකත් මම කිව්වා මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඔබ නිවැරදි ඉතිහාසය සහ නිවැරදි තොරතුරු දුන්නොත් දරුවන්ට ඔවුන් විභාග අසමත් වෙයි. මොකද ඔවුන්ගේ දැනුම ඉන්නේ අර සමහර පෙළ පොත් වලින්. ඉතින් මේ වගේ නියම මේ පුරාවිද්‍යාත්මක තොරතුරු අපේ හැබෑ ඉතිහාසය ජනගත වීමේදී සහ මේ විශ්ව බාල පරම්පරාව වෙතර යෑමේදී ගොඩක් විකෘති වෙලා යන අවස්ථා තියෙනවා. මම නම් කරන්න ඕනේ මේ අවස්ථාවේ බොහොම අපේ ඉතිහාසය ගැන මිත්‍යා අදහස් ගොඩාක් තියෙනවා. මේ දිනපතා සමහර පත්තරවල මේ බොහෝ දේවල් තියෙනවා. මම මේක නම් කරන්නේ මේ සමාජයට වැරදි තොරතුරු යන මේ ලිපි පුවත්පත් තරහා බොහෝ වෙලාවට අපිට දකින්නට කියවන්නට ලැබෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න සියල්ලක්ම නිවැරදි දත්ත නෙමෙයි. නිවැරදි දත්ත නෙමෙයි. ඉතින් අඩුම තරමින් මේ දැන් ගොඩක් වෙලාවට එක හේතුවක් තමයි මේ විෂයන් පිළිබඳව අවබෝධයක් නැති ලේඛකයන් අතින් මේවා ලියවෙන එක. අඩුම තරමින් අපි ඉල්ලීමක් කරන්නට සතුටුයි මේ ගැන මේ විෂයන් ගැන ඉන්න මේ රටේ විශේෂඥයෝ ඉන්නවා. අඩුම තරමින් ඔවුන්ට කතා කරලා අඩුම තරමින් තමයි ලියන ලිපිය මේ ඔවුන්ට පෙන්නලා හරි මොකක් හරි විදිහින් ඔවුන් දැනුවත් කරලා නිවැරදි තොරතුරු සමාජගත කළ යුතුයි. මොකද මේ මාධ්‍ය කියන්නේ මේ ඊටාම ප්‍රබල තැනක්. මොකද අපේ උරුමේ මේ ජනගත වෙන්නේ මාධ්‍ය හරහා. ඒක විශාල පාලමක් මේ හොයා අපේ පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ දැනුම ජනගත වීමේදී ලොකු පාලමක් ජනමාධ්‍ය කියන්නේ. ඉතින් හරි තොරතුරු යා යුතුයි. ඉතින් මේ අපි කොතරම් මේ පුරාවිද්‍යාඥයන් හැටියට නිවැරදි තොරතුරු අනාවරණය කරගත්තත් ඉතිහාසඥයන් කෙතරම් නිවැරදි දත්ත සොයාගත්තත් මේවා ඒවා ජනගත වීමේදී අත්‍යවශ්‍යම අංගය වෙන ජනමාධ්‍ය හරහා මේවා හරියට මේ යන්නේ නැත්තම් මේ තොරතුරු යන්නේ වැරදි විදිහට නම් මම හිතන සමාජයට ලොකු අසාධාරණයක් අපි කරනවා. මේ දරුවන්ට ලොකු අසාධාරණයක් අපි කරනවා. ඒ නිසා මම හිතන්නේ ජනමාධ්‍ය මීට වැඩිය සමහර ඒවා මම කියන්නේ හැම එකටම මම ඇඟිලි දික් කරන්නේ සමහර ජනමාධ්‍ය මේවා වගකීම් විරහිතව වැඩ කරන සමහර ජනමාධ්‍ය තමන් ලියන්නා වූ ලිපි සහ තමන් විකාශනය කරන්නා වූ වැඩසටහන් වල තියෙන මේ යථාර්ථවාදී බව සහ ඒවයි නිවැරදි බව ගැන මීට වැඩිය වගකීම් වැඩ කළ යුතුයි. අනිවාර්යයෙන්ම. හරි. ඉතින් අපේ උරුමයන් රැක ගන්න ආකාරය සහ වර්තමානයේ අපි ඒ ගැන තියෙන උනන්දුව ගැන අපි කතා බහ කරමින් ඉන්නේ. අපිත් සමගින් දිගින් දිගටම එකතු වෙන්නට කියලා අපි ඔබට මතක් කරන ගමන් සෝදානම් වෙලා ඉන්නවා. ජයමග රූපවාහිනී නාලිකාවේ අරුණෝදය වැඩසටහනේ පළවෙනි විරාමය මේ විදියට ලබා ගන්න.
නැවත වතාවක් සූදානම් වෙලා ඉන්නවා අපි ඔබ සමගින් එකතු වෙලා ඉන්න. ඉතින් අපිත් සමගින් එකතු වෙලා ඉන්න ජයමග රූපවාහිනී ටීවී නාලිකාව අපි සූදානම් ඔබ සමගින් කතා බහ කරන්න. ඉතින් මේ මතක් කරන්න සූදානම් කරමින් ඉන්නේ ඉතිහාසය ගැන කතා කරමින් ඉන්නේ. අපේ උරුමයන් ගැන කතා කරමින් ඉන්නේ. වර්තමානයේ අපි කතා කළ යුතු මාතෘකාවක් ගැන නිරන්තරයෙන්ම අපි ඔබත් සමගින් කතා කරන්නේ අරුණෝදය වැඩසටහන තුළින්. අපි සූදානම් නැවත වතාවක් කතා බහ කරන්න මහාචාර්ය සෙන්රත් දිසානායක මැතිතුමා අපිත් සමගින් එකතු වෙලා ඉන්න පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා වර්තමාන. ඉතින් ඔබතුමත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ දැන්. තවත් අනුමාත්‍රකවත් මේ පැරණි ප්‍රාග් ඉතිහාසය. මොකද්ද මේ ප්‍රාග් ඉතිහාසය? පැරණි ප්‍රාග් ඉතිහාසය කියන්නේ අපේ ඇත්තටම මේ මුල ඒ කියන්නේ අපේ මේ මානවයාගේ පැන නැගීමෙන් අපි දන්නවා මානවයාගේ මුල්ම අවස්ථාව අපි වානරෙක්. වානරයා පටන් අපි ඉස්සලම මිනිසෙක්ගේ මූලික ලක්ෂණ මිනිසෙක් වීම මූලික ලක්ෂණ පහළ වුණු දවසේ ඉඳන් අපි පුරාවිද්‍යාඥයන් හදාරනවා. දල වශයෙන් මේ පැරණිම මේ මිනිසා පහළ වුණේ අදින් වසර මිලියන 45කට පමණ පෙර. එතෙන් පටන් මේ දක්වා වූ මේ එතෙන් පටන් අක්ෂර කලාව බිහිවීම දක්වා වූ ඉතිහාසය අපි කියනවා ප්‍රාග් ඉතිහාසය කියලා. දැන් අපේ රටේ ප්‍රාග් ඉතිහාසය ගත්තොත් අපිට තියෙන පැරණිම සාක්ෂි අපි මං ඉස්සෙල්ලා සඳහන් කළා අපි ලක්ෂ 20ක් තිස්සේ මේ බිම් කඩේ මම මේ දූපත කියන්නේ ඒකට මම ඒක හේතු පස්සේ කියන්න මේ බිම් කඩේ ජීවත් වෙලා තිබුණා වසර ලක්ෂ 20ක් පමණ තිස්සේ මේ ප්‍රාග් ඉතිහාසයේ මානවයා ජීවත් වුණයි කියලා උපකල්පනය කරනවා. නමුත් අපිට ලැබෙන පැරණිම සාක්ෂි තියෙන්නේ අදින් වසර ලක්ෂ 8ක්. ඒ කියන්නේ යාපනයේ මයිකාය කියන තැන ලෙනක තිබිලා ලැබුණ බොහොම දැන් වසර කිහිපයකට පෙර ආතුව මේ යාපන සරසවියේ මේ ඉතිහාස සංශයේ මේ ආචාර්යවරේ ගල්ලාවුද කිහිපයක් මේවා ලක්ෂ 8ක් පරණයි. ඒ සොයා ගැනීම තෙක්ම අපිට ලැබිලා තුණු පැරණිම අවශේෂ අදින් අවසර 1,25,000කට එහා කාලයට අයිති ඒවා. ඒවා හම්බුනේ දකුණු පළාතේ පත්‍රි රාජ වලින්. මේ තියෙන ඔක්කොම මානව අවශේෂ නෙවෙයි මේ ඔය ලක්ෂ 8 සහ 1,25,000 කාලේවා මේ ඒ පරිණ මානවය භාවිතා කර ගල්ලාවුද. එතකොට මේ මානව අවශේෂ ඉස්සරව ලැබෙන්නේ අදින් වසර 45,000කට පෙර. අපි මානවයට කියනවා මේ ඒ මානවගේ විද්‍යාත්මක නාමය හෝමෝ සාපියන් සාපියන්. හෝමෝ සාපියන් සාපියන් කියන සිංහල අපි අර්ථය සාමාන්‍යයෙන් කියන්නේ නූතන මානවයා. මේ අද මානවයාගේ මුල් අක්ෂර පහළ වුණු කාලේ. මේ මානවයා ගැන තියෙන පරණම සාක්ෂි අපිට ලැබෙන්නේ පාහියන් ලෙනින් ඔය බුලත් සිංහල. ඒ සාක්ෂි 45,000 පරණ අවුරුදු. මේක තමයි ආසියාවේ නූතන මානවයා පිළිබඳ තියෙන ආසියාවේ සහ නිදි ආසියාවේ නූතන මානවයා ගැන තියෙන පරණම සාක්ෂි. ඉතින් මේ නාමය මේ මානවයා අපි තවත් විදිහින් හඳුන්වනවා බලංගොඩ මානවයා කියලා. මේ මානවයා පිළිබඳ සාක්ෂි කිතුල්ගල බෙලිලෙන ඒවා බටනොබලෙන පාහියන් ලෙන වගේ ස්ථාන ලැබෙනවා. විශේෂම තෙත් කලාපයට සීමා වෙනවා. ඉන් පස්සේ කාලේ අපි මේ නවශිලාවදී කියලා කියනවා. ඒ කාලේ මේ දැන් ඔය මං කියපු අවදී අපි තවත් විදිහින් හඳුන්වනවා මේ බලංගොඩ මානවයා එහෙම නැත්නම් මේ හෝමෝ සාපියන් සාපියන් මේ කාලයට තවත් නමක් තමයි මෙසොලිතික් කාලය කියලා. මේ මෙසොලිතික් කාලෙන් පස්සේ එන්නේ නවශිලා කියලා කාලයක්. නවශිලා කියන එක සාමාන්‍ය අර්ථය අපි සිංහලෙන් කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනම එක නියොලිතික් කියලා. නියොලිතික් කාලේ. නවශිලා කාලයට පෙර ඔය මෙසොලිතික් කාලේදී සහ ඊට පෙර ජනතාව මේ ස්ථිර වාසස්ථානවල හිටියේ නැහැ. ඔය තැන තැන ඇවිදලා දඩයම් කරගෙන ඔය කැලේ තිබෙන වල් ධාන්‍ය වගේ ඒවා රැස් කරගෙන අලමුල් කාලා සංචාරිකව ගත කරපු ජීවිතයක් තමයි තිබුණේ. මේ වෙනුවට අපි ඉස්සෙල්ලාම එක තැනක පදිංචි වෙන්නේ ඔය කියන නවශිලා කාලේ. නවශිලාවදීදී. මොකද මේ මිනිස්සු මුල්වරට මේ තේරුම් ගන්නවා මේ සත්තුන් සහ සහක මේ හීලෑ කරන්න පුළුවන් අවස්ථාව තේරුම් ගන්නවා. අපි මේ කියනවා සාක සහ සත්ව ගෘහස්ථකරණය කියලා. අපි දැන් අර කැලේ තියෙන වී වර්ග හරි කැලේ තියෙන ධාන්‍ය බාර්ලිටේ කැල ධාන්‍ය වර්ග අපි එක තැන හීලෑ කරන්න ගන්නවා. වවනවා. කැලෑ සත්තු අපි අර මසට දැන් දඩයම් කරන වෙනුවට ඒ සත්තු ටික අපි හීලෑ කරන්න ගන්නවා. අපේ ඒ වගේ අර පසු කර්මාන්තයේ මුල් අවස්ථා පහළ වෙනවා. දැන් අර මේ
ධාන්‍ය වගේ වගා කිරීමේ සහ සතුන් හීලා කිරීම ප්‍රතිඵල වෙන්නේ තවදුරටත් මිනිස්සුන්ට ඇවිද ඇවිද ඉන්න බෑ. ඔවුන්ට සිද්ධ වෙන තමන්ගේ මේ වගා සහ සත්තු ආරක්ෂණ එතන පදිංචි වෙන්න. මේක තමයි මුල්ම අවස්ථාව මේ මිනිස්සු එක තැනක පදිංචි වෙන. මේ කාර්යම තමයි අර මම ඉස්සලා කියපු අර රෝදය ඇති කරගන්නෙත් ඇති වෙන්නේ මේ හොයාගන්නෙත් මේ කාලේ. රෝදය හොයාගත්තට පස්සේ මේ කරත්ත ඇති වෙනවා. මේක නිසා දුර ලං වෙනවා. අපි ඒකයි කියන්නේ දුර ලං වෙනවා. අපිට මෙතෙක් කල් දුර වගේ පෙන්වනවා අර කරත්ත නිසා තව ලං වෙනවා. ඉතින් මේ වගේ විශාල ජයග්‍රහණ තිබුණු කාලයක්. හැබැයි අපිට පුරාවිද්‍යාඥයන් හැට ප්‍රශ්නයක් තිබුණා මීට අවුරුදු 15ක් විතර ඈතට ගියාම අපේ නවශිලා කාලය ගැන සාක්ෂි තිබුණේ නැහැ. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. අපේ කපාට අර මේ ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ ඉඳන් මෙසොලිතික් කාලේ ඉඳන් මේ නවශිලා කියන යුගයේ නැතුව කොහොමද අපි ඊළඟ පිම්මට පැන්නේ කියලා. ලෝකයේ ගොඩක් රටවල මේ නවශිලා කාලේ තියෙනවා. ඉතින් මේ මෑතම අපේ මහාචාර්ය ප්‍රේමතිලක කියන විද්වතා හෝටන් තැන්නේ හොයාගන්නවා මේ භූමිය අභ්‍යන්තරයෙන් පරාග මේ ඒ පරාග අතර තියෙනවා බාලි වගේ ධාන්‍ය. ඒ පරාග මේ හීලෑ කරපු පරාග. අපි දන්නවා මේ ධාන්‍යයක් හීලෑ වුණාට පස්සේ හීලෑ කරනකොට ඒවයි මේ සංයුක්තිකමය වෙනස්කම් වෙනවා. ඒක තියෙන ඇපච කියලා මේ අංගයක්. ඒක හීලෑ කරන්න ගත්තාම ටිකක් ලොකු වෙනවා. මේ පරාග අනුසාරයෙන් ඔහු සම්පූර්ණයෙන්ම නවශිලා යුගයේ පිළිබඳව ලොකු චිත්‍රයක් ලොකු ඉතිහාසයක් හොයාගන්නවා. මේ ඒත් එක්කම කෑගල්ල අසල තවත් දොරවක් කන්ද කියලා ලෙනක් ලැබෙනවා. ඒකෙත් ඔය වගේ නියලිතික සාධක මේ සොයා ගන්නවා. ඉතින් හෝටන් තැන්නින් සහ මේ දොරවක් කන්දෙන් අපිට නවශිලා යුගයේ ලංකාවේ සාක්ෂි තියෙනවා. හරි. ඉතින් ප්‍රාග් ඉතිහාසය ගැන මේ විදිහට කතා කරනවනේ මේ කොහොමද ප්‍රාග් ඉතිහාසය ගැන වර්තමානයේ අපේ දරුවන්ට තියෙන දැනුම? බොහෝම අඩුයි. විශ්වවිද්‍යාල මට්ටමින්වත් පුරාවිද්‍යාව හදාරන අයට විද්වතුන් අතර විශ්වවිද්‍යාල පුරාවිද්‍යාව හදාන සිසුන් අතර මේ ගැන දැනුම යම් මට්ටමක තියෙනවා. නමුත් අවාසනාවට මෙහෙම දෙයක් තියෙනවා. මේ රටේ මේ මම අර කිව්ව වසර ලක්ෂ 20ක් තිස්සේ මිනිස්සු ජීවත් වුණා. මම අර මුලදී වචන පාවිච්චි කරා මේ බිමේ කියලා. මම අර දූපති කියන වචන පාවිච්චි කරලා නැත්තේ. ඔබතුමා කියන්නම් කිව්වා ඒ දූපති කියලා පාවිච්චි කරන්නේ නැත්තේ. ඉන්දියාවයි ලංකාවයි බෙදලා වෙන්ගුනේ මීට අවුරුදු 8-10කට ඉස්සෙල්ලා. ඒත් එක්කම ඉන්දියාවේ කොටසක් අපි. ඉන්දියා අර්ධද්වීපයේ කොටසක්. ඉතින් ඒ කාලේ ඉන්දියාවේ ලක්ෂ 20ක් පැරණි මානව සාධක තියෙනවා. ඉතින් එකම දූපතක් වුණු ශ්‍රී ලංකාවේ බොහොම සාධාරණයි අපි තීරණය කරන එකේ මේ රටේටත් ඒ පැරණි මානව මේ යා ජීවත් වුණයි කියන එක. ඉතින් ඒ වගේ අපි බොහොම මේ ව්‍යාප්ත වුණ මේ කලාපේ මේ ඒ පැරණි ජන ආක්‍රමණ සිද්ධ වුණා. ඒත් එක්ක මම තවත් කාරණයක් මම හිතන කිව්වොත් හොඳයි. දැන් අර මේ සාමාන්‍ය මේ පාසල් සිසුවා අතර පමණක් නෙවෙයි අපේ පුරවැසිය අතර ජනතාව අතරත් ප්‍රාග් ඓතිහාසික උරුමය ගැන මේ හැඟීමක් සහ දැනීමක් නොමැති වෙන්න එක හේතුවක් තමයි ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයෙක් හඳුනා ගන්න පුළුවන් ප්‍රාග් ඉතිහාසඥයෙකුට සහ පුරාවිද්‍යාඥයෙකුට විතරයි. මේ අපි එදිනෙදා ඕන තරම් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයන් පාග ඇවිදිනවා. විශාල සංඛ්‍යාවක් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා මේ විද්‍යා ස්ථාන මේ භූමියේ තියෙනවා. ලක්ෂ ගාණක්. සමහරට අපි ජීවිත කාලේ මේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාස්ථාන දහස් ගාණක් පාගල ඇති. හැබැයි ප්‍රාග් ඓතිහාසික අවශේෂ හඳුනා ගන්න පුළුවන් ඒ දැනුම තිබෙන ප්‍රාග් ඉතිහාසඥයෙකුට සහ පුරාවිද්‍යාඥයෙකුට පමණයි. මේක එක හේතුවක් වෙන්න පුළුවන් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාස්ථාන ගැන දැනුම වත්මන් පරම්පරාවේ සහ දරුවන්ගේ නොමැති වෙන්න. හරි. ඒත් එක මම කිව්වේ මේ පැරණි ගැමි ජීවිතය ගැනත් අපි කතා කළ යුතුයි වර්තමානයේ. මේ පැරණි ගැමි ජීවිතය ගැන කතා කරමුත් අපි. මෙහෙමයි දැන් ඇත්තටම මම හිතන්නේ පැරණි ගැමියාගෙන් සහ ගැමි ජීවිතෙන් අපිට ගත හැකි පාඩම් ගොඩයි. එක ගත හැකි ඉහළ පාඩමක් තමයි අපි සමාජයට කිසිම බරක් නැති මිනිසුන් හැට ඒ කාලේ ජීවත් වුණේ. අපේ ගේ හදන ගේ අපි මැට්ටෙන් හෝ වරිච්ච කැටු මැට්ටෙන් හදන්නේ. සමහරට අපේ ජීවිත කාලේ හෝ පරම්පරාවකින් දෙකකින් සම්පූර්ණ ගේම මේ පසේ කොටසක් වෙනවා. පස බවටම පත් වෙනවා. ඒතර අපි ගේ පැත්තෙන් බරක් තියලා නැහැ. අද අපි මේ ගඩොල් වලින් කොන්ක්‍රීට් වලින් හදන ගෙවල් වලට වැඩිය හාත්පසින් වෙනස් තත්ත්වයක්. මේ අද හදන අපි නිවාස හැමදාම සදාකාලික පොළොවට බරක් වෙනවා. එතකොට අපේ මෙවලම් අපි පාවිච්චි කළේ මේ බඩු ගෙනිච්චේ පන් වලින් හදපු අස්ථීර ද්‍රව්‍ය වලින් හදපු මේ භාජනවල බරක් වෙන්න කියලා තිබුණේ මැටි බඳුන් විතරයි. මැටි බඳුන් අපේ පුරාවිද්‍යාස්ථාන මේ පුරාවිද්‍යාස්ථාන වල සුලභව ලැබෙනවා. මැටි බඳුන් හැර
කිසිම දෙයක් මේ පොළොවට බරක් වුණේ නැහැ. ඒ වගේම මේ ඒ ජනතාව තමන්ගේ දේහේවත් පොළොවට බරක් කරන්නේ නැහැ. අපි දන්නවා දැන් අපි දේහේ වල දාන්නේ කොන්ක්‍රීට් වලින් වලක් කාරලා පියනක් දාලා එහෙම නැත්නම් තව ගලින් හදපු මිස්මාරයක් හදලා ඒ උඩ දැන් පැරන්නාගේ මේ දේහ ගොඩක් වෙලාවට එක්කෝ අමුසෝන කියලා අපි උඩ දානවා. එහෙම නැත්නම් වලලනවා. අපි මේ භූම දානය කරනවා කියන්නේත් ඒකයි. ඒ කියන්නේ භූමියට දානය කරනවා. අපි අපේ දේහයත් අපි භූමියට දානයක් හැටියට පරිත්‍යාග කළා මිසක ඒකත් අපි බරක් වෙන්න තියන්නේ නැහැ. ඉතින් වර්තමාන පරම්පරාවේ තත්ත්වය මීට මේ ක්‍රමයක් එක්ක සම්පූර්ණයෙන් පරස්පරයි. මම දන්නේ හේතු ගොඩක් තියෙනවා. මේ එකක් අපේ තියෙන මේ සරල ජන ජීවිතය අපින් මේ බැහැර යාම. ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ විවෘත ආර්ථිකත් එක්ක යම් දේවල් අපිට දරන්න බැරි දේවල් අපේ මේ ජීවිතය ආක්‍රමණය කරා. අපේ සරල දිවි පෙවත බොහොම සංකීර්ණ වුණා. අපි හැම දෙයක් පස්සම හඹා යන જાතියක් වුණා. අපේ ඇත්තම රේසයක් අපේ ජීවිතේ. අපේ දැන් මම පාසල් සිසුවෙක් හැටියට ඉන්න කාලේ අද පාසල් සිසුවන්ගේ ජීවිතය බැලුවාම හරිම කේජනකයි. මගේ පාසල් ජීවිතේ මම එකහමාරට පාසල වුණාට පස්සේ මට සම්පූර්ණ නිදන තෙක්ම මට ලොකු විවේකයක් තිබුණා. අපි ගස්වල මේ සමහරට වල් පළතුරු වර්ග හොයමින් කුඹුරු වල ඇවිදිමින් අපි බොහොම පරිසරයත් එක්ක ජීවත් වුණා. අපි පොඩි අත්දැක බැලීම් කළා. අපිට හිතන්න ඕන තරම් වෙලාව තිබුණා. අපි පරිසරයෙන් යම් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ අධ්‍යක්ෂ සම්පූර්ණයෙන් අද නැහැ දරුවට. අද එකහමාරට මම හිතන් ටියුෂන් පන්තියකට යනවා. ආයෙසරක් ගෙදර ආවට පස්සේ අම්මයි තාත්තයි එක්ක අර ටෙලි නාට්‍ය මාලාවක් බලන් ඉඳ ගන්නවා. ඇඳට යනවා. පහුවදත් ඔය චර්යාව තමයි වෙන්නේ. ඉතින් අර ළමයෙකුට නිර්මාණාත්මකව හිතන්න. ළමයෙකුට නිදහසේ හිතන්න. අද ඒ තිබුණු අවස්ථාවන් සියල්ලම ගිලිහිලා තිබෙනවා. මේක නිසා ඇත්තටම මම මේක කියන්න කනගාටුයි. මේ අර රොබෝලට වැඩි පොඩ්ඩක් වෙනස් පරම්පරාවක් ඉන්නවා. මේ ගොඩක් වෙලාවට මේකේ ප්‍රතිඵලයක් හැටියට දරුවෝ ගොඩක් දරුවෝ සංවේදී නැහැ. මේ ඒ සංවේදී බව ඇති කරන්න ඕනේ පරිසර වටපිටාව උන්ට නැහැ. මේ දැන් මේ මම කුඩා කාලේ අපේ ගියේ කියලා අපි වෙන් කරගත්තේ නෑ ගියක්. අපි ගම පුරා හැවිද්දා වෙන ගෙවල් වලට ගියා. වෙන ගෙවල් වල දරුවන් එක්ක ක්‍රීඩා කළා. කෙඩි දෙලෙන් පසු වුණා. ගෙවල් වල කවදාවත් දොරවල් වැහුවේ නෑ අපි ගම්වල. කොහෙ ගියත් කොච්චර දුර ගමනක් ගියත් දොරවල් ඇරලා යන්නේ. ගේ පුරා ඇවිදලා තමයි දැනගන්නේ මේකේ ඉන්න මේ ගෙහිමියෝ ගෙදර වාසින් ගෙදර නෑ කියලා. හොරකම් කියලා ඒවා තිබුණේ නෑ අපි ගම් පළාත්වල. මේ අපි කුඩා කාලේ පාසල් අවදී අසුරු කර පතපොත අපේ මේ සංස්කෘතිය මේ අපේ මේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය වෙන පොතපත අපේ දේශීය සංස්කෘතියත් එක්ක අනුබද්ධ වෙච්ච පොතපත ඒවා දැන් අවාසනාවට දැන් දරුවන්ට අසුරු කරන්න ලැබෙන්නේ නැහැ. ගොඩාක් සාධක තිබුණා අපිට මේ ඒ කාලේ මේ සංවේදී සහ නිර්මාණාත්මක මිනිසුන් බිහි කරන්න. මේ ගොඩාක් අවශ්‍ය. මම කියන්නේ දැන් නූතන පරම්පරාව දැනුමින් පහළ මට්ටමක ඉන්නවා කියලා. දැනුමින් සමහරට අපිට වැඩි ඉහළ මට්ටමක ඉන්නවා. මේ විශ්ව දැනුම හිම කොහොම මේ ලබාගෙන ඉන්නවා. නමුත් අර අවාසනාව තියෙනවා විශ්ව දැනුම තිබුණාට මදි. මම හැම වෙලෙම කියන දේ තමයි අහස උසට ගොඩනැගිලි තිබුණත් මේ අධිවේගී මාර්ග තිබුණත් ඉන්න ජනතාව සංවේදී නැත්නම් මේ නිර්මාණාත්මක නැත්නම් අර දැනුමින් පොහොසත් වෙන්න පුළුවන් බුද්ධිමත් නැත්නම් ඒ සංවදිනේ පළක් නැහැ කියලා. හරි. ඉතින් අපේ උර්මයන් වර්තමානයේ ගෙනෙන අයුරු ගැන කතා බහ කරමින් ඉන්නේ අපි. තවත් බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා සමගින් අද දවසේ එකතු වෙලා ඉන්නේ. අපිත් සමගින් දෙකට මේ එකතු වෙලා ඉන්නේ කියලා ඔබට මතක් කරන්නකම සූදානම් වෙලා ඉන්න අද දවසේ අවසන් විරාමයේ මේ විදිහට ලබා ගන්න.
නැවත වතාවක් සූදානම් වෙලා ඉන්නේ අපි ඔබ සමගින් රැඳී සිටින. ඉතින් අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න උදෑසන වැඩසටහන අද දවසේදී මෙහි විදියට ගෙන එන්නේ අරුණෝදි වැඩසටහනයි. ඉතින් අපි සූදානම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙන්රත් දිසානායක මහත්මයා සමගින් කතා බහ කරන්න. ඉතින් එතුමා සමගින් කතා බහ කරමින් ඉන්නේ මේ අපේ උරුමයන් ගැන විශේෂයෙන්ම මේ මොහොතේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ බෞද්ධ ආගම නැත්නම් අපේ බුදු සමයත් එක්ක මේ බුදු දහමත් එක්ක බැඳුණු පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් සහ පුරාවිද්‍යාව ගැන දැන කියා ගන්නට. ඔව් බුද්ධඝම අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ අපි ලංකාවට ලැබෙන්නේ අශෝක අධිරාජයාගේ ධර්ම වකවානුවේ ධර්ම ප්‍රචාරක මේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් ඒක නිසා අපි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙන් පස්සේ එකක් අපේ මේ එවකට හිටපු රජු දේවානම්පියතිස්ස බුද්ධාගම වැළඳගත් නිසා මේක රාජ්‍ය ආගම බවට පත්තුන් නිසා ඊටාම ශීඝ්‍රයෙන් ඊටාම කෙටි කලක් තුළ මේ අභිනව දහම රට පුරා ව්‍යාප්ත වෙනවා. ඉතින් ඉන් පස්සේ අපේ හැම පැත්තකටම මේ ආගමේ ආభాසය ලැබෙනවා අපේ ජන ජීවිතයට. එනිසා අපේ ආගමෙන් ගොඩක් වෙලාට අපේ චරිතය හැඩගැසුණා. අපේ ආර්ථිකයට බලපානවා. අපි එදා ඉඳන් අපි මේ අපේ නොගැලපෙන මිනිසුන් හැට නොගැලපන්නා වූ ජීවිකාවන්ගෙන් අපි ඈත් වෙනවා. අපේ අධ්‍යාපනය ආගමට අනුව හැඩගැහෙනවා. අපේ වාස්තු විද්‍යාව ආගමට අනුව හැඩගැහෙනවා. මේ වගේ අපේ ගොඩාක් අපේ ජීවිතයේ විවිධ අංශ ආගමින් පෝෂණය වෙනවා. ඉතින් මට කියන්න ඕන වෙන්නේ මේකදී ඒක නෙමෙයි ඊට වැඩි දෙයක්. මේ අපේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේදී වර්ෂාරම්භයේදී වළගම්බා රජ දවස මේ බුද්ධාගම එතෙක් තිබුණේ කටපාඩමින්. බුදුන් වහන්සේගේ ධර්මය මේ ත්‍රිපිටකය ගෙනාවේ වනපොත් කිරීමෙන්. ඒ නිසා අපේ පැරණි සෙල් ලිපිවල මේ වනපොත් කරගෙන මේවා කටපාඩමින් ගෙනාවු භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. මජ්ක්‍ධිම බණක, සුත බණක වගේ වචන. සූත්‍ර පිටේ මේ ගෙනාපු අය සූත බණක කියලා වගේ නම් වලින් හැදෙනවා. මජ්ක්‍ධිම නිකායේ කටපාඩමින් ගෙනාපු කට්ටිය මජ්ක්‍ධිම බණක ආදි වශයෙන්. ඒ වගේ අර කටපාඩමින් ගෙනාපු එක මේ පළවෙනි සියවසේදී වළගම්බා රජ දවසේ තීන්දුවක් ගන්නවා මේවා ග්‍රන්ථාරූඪ කරන්න ඕනේ කියලා. ඒ නිසා අලුලෙනේදී මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරා. මේ මෙතරම් දැවැන්ත තීරණයක් ඉතිහාසයට බලපාපු දැවැන්ත තීරණයක් බුද්ධාගම පැත්තෙන් කතා කරනකොට ඇත්තේ නැහැ. හේතුව ඒ ක්‍රිස්තු වර්ෂාරම්භයේදී මේ වළගම්බා රජ දවසේ මේ තීන්දුව නොගත්තනම් අද ලෝකයෙන් බුද්ධාගම නැහැ. අද ලෝකයෙන් බුදුදහම අපි දන්නවා ලිඛිත භාෂාවට පරිවර්තන නොවුනොත් දෙයක් රැඳෙන්නේ නැහැ. මේ තීන්දුව දැවැන්ත තීන්දුවක් වුණා. අද ලෝකෙම බුදුදහම තිබීමේ කෘතඥතාවයේ හිමිවීත්තේ ලාංකිකයට. ඉතින් මෙතරම් මම හිතන මීට වැඩි වටිනාකම් බුද්ධාගමට ලංකාව ගැන කතා කරනකොට දෙන්න නැහැ. ඉතින් අපි දන්නවා සමහර දැන් අපි පොළොන්නරු කාලෙම වගේ පස්සේ මේ ආගම ගොඩක් පරිහානි ලක් වෙනවා. හැබැයි පරිහානි ලක් වුණත් අපි ආගමක් හැට පරිහානි ලක් වුණත් අපි නෝර්වේගය ගත්තාම බොහොම පහළ මට්ටමකට මේ බුදුදහම ඇද වැටෙනවා. හැබැයි ජනතාවගේ ජන ජීවිතයේ මේ පෙර පැවති ආකාරයෙන්ම ඒ සරල පැවැත්ම සහ ඒ ජනතාවගේ තිබුණු අර යහ පැවැත්ම ඒවා වෙනස් වෙනවා අඩුයි වෙනස් වෙන්නේ නැහැ. ඒ සාම්ප්‍රදායික සාමාන්‍ය ජන ජීවිතයේ අර බුද්ධාගම ඇසුරින් පෝෂණය වීම පැවතියා. ඒ වගේ බුද්ධාගම මේ මං හිතන්නේ අපේ රට තුල විතරක් නෙවෙයි මේ අද නම් බැලුවොත් අපි මුළු ලෝකයටම ශ්‍රී ලංකාවෙන් කළ දායාදයේ මං හිතන්නේ සුළු පටු කොට තකන්න බෑ. ඒත් එක්ක මම කැමති ඔබතුමාගෙන් අහන්න මෙච්චර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන අපි කතා බහ කරා. නමුත් එහි කාර්යභාරය ගැන අපි කතා බහ නොකරම බෑනේ. ඒ නිසා විශේෂයෙන්ම කතා කරා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය කොයි වගේද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ වෙන්නේ 1890 දී. මේ 1890 ජූලි 7 වෙනිදා. ලංකාවේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ වෙන්නේ දල වශයෙන් 1870 වගේ කාලෙන් පස්සේ. 1890 සිට අපි දිගටම ආයතන දෙපාර්තමේන්තුවක් හැටියට අපේ රටේ උරුමය කැණීම් කරලා විසම ගවේෂණය කරලා කැණීම් කරලා ඒවා සංරක්ෂණය කරලා පවත්වාගෙන එනවා. සාමාන්‍ය පුරාවිද්‍යා සංරක්ෂණයක අදහස මේ පැරණි මානවය සතු සාධක ඒවයි ආයු කාලේ වැඩි දියුණු කිරීම නොඑක් උපක්‍රම වලින් අපි සංරක්ෂණ වලින් රසායන සංරක්ෂණ මාර්ගයෙන්
සහ විවිධ ආකාරවලින් අර අපි පුරාවස්තු වල ආයු කාලය දීර්ඝ කරනවා. ඒක තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන්නේ. අනාගත පරම්පරාවට දායාද කරනවා. ඉතින් මේ වගේ අපි මේ ආයතනයකට ගත්තම අපිට ලොකු අභියෝග තියෙනවා. මොකද එක අභියෝගයක් තමයි මේ ජනතාව කුමක් හෝ පුරාවස්තුවක් විනාශ වුණාම හරි නැත්නම් පුරාවස්තුවක් අවභාවිතා කරාම හරි හැම වෙලෙම ඇඟිලි දික් කරන්නේ මේ දෙපාර්තමේන්තුවට. අපි හිතමු පරණ විහාරයක උළු කැලක් කරනවම වැස්සට තිබුණාම ඇඟිලි දික් කරන්නේ දෙපාර්තමේන්තුවට. ඉතින් ජනතාව තේරුම් ගත යුතුයි මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පමණක් හුදකලා වගකීමක් නොවිය යුතුයි කියලා පුරාවස්තු ආරක්ෂා කරන එක. ඒ සමස්ත සමාජයේ වගකීමක් විය යුතුයි. මේක මම නිරන්තරයෙන්ම බොහොම අවධාරණය කියන කාරණයක්. මොකද මේක තේරුම් ගන්න තාක්කල් අපිට අපේ රටේ පුරාවස්තු ආරක්ෂා කරන්න අමාරුයි. මේ මොකද මේ පුරාවස්තු තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරිශ්‍රයවත් මේ අපේ නිලධාරීන් අභිමුඛයවත් නෙවෙයි. මේවා තියෙන ජනතාවගේ පිළිකන්නේ, ජනතාවගේ මිදුලේ, ජනතාව ජීවත් වෙන තැන වනරෝදේ, ජනතාව සෙල්ලම් මේ සමාජ කුඹුරේ වෙන්න පුළුවනි. ඉතින් ඒ නිසා මේවා ආශ්‍රයේ ළඟින් ඉන්න ජනතාව. ඉතින් ජනතාව මේ පුරාවස්තු ගැන දැනුවත් වෙලා මේවා ආරක්ෂා කරනවා, මේ විනාශ කරන්නේ නැහැ කියන හැඟීම රෝපණය කරගත යුතුයි. ඊළඟ පරම්පරාවට ඉගැන්විය යුතුයි. ඉතින් මේක අවාසනාවට මේ தත්ත්වය හරිම අඩුයි. දැන් ඇත්තට මම මේ අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා විදේශ වලින් ශ්‍රී ලංකාවට එන සංචාරකයෝ අපේ සාමාන්‍ය ජනතාවගේ සමහර වැඩි පිරිසකට වැඩිය බුද්ධිමත් මේ දැනුමකින් තමයි ලංකාවේ පුරාවස්තු ගැන ඉන්නේ. එකම අවස්ථාවක් වාර්තා වෙන්න ඉතිහාසයේ සංචාරකයෙක් විදේශ සංචාරකයෙක් පුරාවස්තුවක් විනාශ කළා. හැබැයි ලාංකිකයන් අතින් පුරාවස්තු විනාශ වුණු අවස්ථා අප්‍රමාණයි. ඉතින් මේක අපි ලැජ්ජා විය යුතු කාරණයක්. ඉතින් දෙපාර්තමේන්තුවේ ඒ නිසා අපේ විශාල වගකීමක් හැටියට අපි සලකනවා අපේ උරුමය ගැන ජනතාවට දැනුමක් ලබා දීමට. මොකද මේ දෙපාර්තමේන්තුව හැටියට අපි ජනතාවට එකපාරට චෝදනා කරාට මදි. ඔවුන්ට මේ උරුමය ගැන, මේ උරුමේ වටිනාකම් ගැන, මේ උරුමය ආරක්ෂා කරන්න කොහොමද කියන එක ගැන ජනතාවට කියා දිය යුතුයි. ඒ කාර්යය අපි දෙපාර්තමේන්තුව ප්‍රධාන වගකීමක් හැටියට හිතේ දරාගෙන අපේ ආයතනයක මේ වගකීමකට සලකලා අපි කටයුතු කරනවා. ඒ වගේම ලොකු අභියෝග තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා මේ රට ලෝකයේ තිබෙන වැඩිම මේ ජනාවාස පුරාවස්තු ඝනත්වයේ තියෙන රට. ඉතින් නමුත් සම්පත් පැත්තෙන් ගත්තම දෙපාර්තමේන්තුවේ සම්පත් ඉතාම සීමා සහිතයි. ලෝකේ වෙනත් රටවල ගත්තාම මේ එකක් විශාල වශයෙන් ජනතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක අත්වල බැඳගෙන මේ රටවල ඔවුන් කටයුතු කරන ජාතික වගකීමක් හැටියට. ඉතින් ලංකාවේ මේ තත්ත්වයට පරිවර්තන විය යුතුයි. ඉතින් අපිට අභියෝග ගණනාවක් මේ පහුගිය වකවානුවේ තිබුණා. අපිට විශේෂම උතුරු නැගෙනහිර ලොකු ප්‍රශ්න තිබුණා. උතුරු නැගෙනහිර පළාත් දෙකේ මේ පුරාවිද්‍යා උරුමය අපි දන්නවා අවුරුදු 30ක මේ දීර්ඝකාලීන යුද්ධෙත් එක්ක දෙපාර්තමේන්තුවට මේවා දිහා බලන්න එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම දෙපාර්තමේන්තුවේ වගකීමෙන් බැහැරලා තිබුණා උතුරු නැගෙනහිර පුරාවස්තු. නමුත් යුද්ධය ඉවරුණු වහම දෙපාර්තමේන්තුව අපේ නිලධාරීන් මම දන්න හැටියට මේ අපේ නිලධාරීන් ඔය උතුරට ගිය මේ ඔය හමුදා වලට අතිරේකව උතුරට ගිය දෙවෙනි දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. මාර්ග සංවර්ධන අධිකාරියට පස්සේ අපේ නිලධාරීන් ඒ අවස්ථාවේ හමුදාව විශාල සහායක් දුන්නා. මේ හමුදාවත් සමග මේ ඒකාබද්ධ වෙලා මේ ඒ අවස්ථාවේ බිම්බෝම්බ මේ ඉවත් කරලා තිබුණේ නැහැ. අපේ නිලධාරීන් තමන්ගේ ජීවිත අවදානම නොසලකා මේ ගවේෂණ කළා. දැන් ඒක ප්‍රතිඵලයකට දැන් මේ වෙනකොට උතුරු පළාත් තියෙන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන සියල්ලම මේ අපි ගැසට් කරලා ඒවා ආරක්ෂා කරන්න කටයුතු කළා අවසానයි. නැගින්නත් මේ කාර්යය අපි කරගෙන යනවා. ඒ වගේ අපිට යුද්ධෙන් පස්සේ ලොකු අභියෝගයක් තිබුණා. මේ බොහොම කාර්ය බහුල කාලයක් දෙපාර්තමේන්තුවට උදා වුණින් පස්සේ මේ වගේ ඉතින් අපි දැන්ටත් මේ විසම නැගින්න පළාත ගවේෂණ කරමින් ඉන්නවා. ඒත් එක්කම අපි පුරාවිද්‍යා දිනය ළඟම එනවා. ඒ දිනේ විශේෂයෙන් මතක් කරනවා. ඔබතුමා මුලදීත් සඳහන් කරා ඒ සම්බන්ධයෙන් මම කැමතියි ඒ දිනය ගැන නැවත වතාවක් මතක් කරනවා. ඔව් මේ පුරාවිද්‍යා දිනය ආරම්භ වෙන්නේ ජූලි 7 වෙනිදා. මේ එදා තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 දී පිහිටෙව්වේ. එම දිනේ අපි සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ හැමදාම මේ ජාතික පුරාවිද්‍යා සමුළුවකින්. සමග ඒකත් එක්ක මේ කොටසක් හැටියට පුරාවිද්‍යා මේ සතියේ අපි දිනේ නැවැත්තම කියන්නේ සතිය කියලා දන්නවා. ඒ සතියේ සමාරම්භ කුල්ලත් පැවැත්වෙන්නේ ජාතික පුරාවිද්‍යා සමුළුවට සමගාමීව. ඒ පුරාවිද්‍යා සමුළුවේදී අපි කරන්නේ මේ රටේ ඉන්න සියලුම පුරාවිද්‍යාඥයෝ ජ්‍යෙෂ්ඨ සියලුම කියන්න අමාරුයි මේක සැලකිය යුතු සංඛ්‍යාවක්. රටේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පුරාවිද්‍යාඥයෝ
එකතු වෙලා තමන්ගේ වර්ෂයේ මුළුල්ලේ කරපු පර්යේෂණ පත්‍රක එලි දක්වනවා. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක සීමා වෙන්නේ නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල, විශ්වවිද්‍යාල මේකට තමන්ගේ පර්යේෂණ එලි දක්වනවා. එතකොට එතන හොඳ අවස්ථාවක් තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන් සමග තම අත්දැකීම් ශාස්ත්‍රීය අත්දැකීම් බෙදා හදා ගන්න. මේක එක අරමුණක්. මේ අරමුණ මේ වතාවේ ඒ විදිහටම තියෙනවා. මීට අමතරව දැන් අපි මේ මුල් වතාවල දෙපාර්තමේන්තුවේ පර්යේෂණ බෙදා එලි දැක්විය යුතුයි කියන මේ සිතිවිල්ල තිබුණේ නැහැ. දැන් මේ වතාවේ අපි ඊට අමතරව දෙපාර්තමේන්තුවේ ඉන්නවා දාල වශයෙන් 400ක් පමණ උපාධිධාරී නිලධාරීන් සහ වෙනත් විවිධ මේ මට්ටමේ නිලධාරීන්. ඉතින් මේ 400ක් පමණ නිලධාරීන් එකතු වෙලා තමන් කරන අවුරුද්ද මුල දෙපාර්තමේන්තුව තුල කරන්නා වූ පර්යේෂණ එලි දක්වන මුල් වතාවට මේ පුරාවිද්‍යා සතියේදී මේක මම හිතන්නේ අලුත් අපේ විශාල ශාස්ත්‍රීය අත්දැකීමක් වෙයි. ඊට අමතරව මේ පාර මේ පුරාවිද්‍යා සතියේ තේමාව හැටියට අපි කරගන්නේ පාසල් සිසුන්. අපි දැනටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ අදාළ නිලධාරීන් කීප දෙනෙක් එක්ක සාකච්ඡා කළා. අපි මේ පුරාවිද්‍යා ස්ථානයක් ඒ වටේ තියෙන පාසල් වලට බාර දෙනවා. එතකොට මේ පුරාවිද්‍යා ස්ථානයේ රැක බලා ගැනීම ඒ පවත්වාගෙන යෑම මේ පාසල් සිසුන්ගේ වයිකින් බවට පත් වෙනවා. ඒකට අපි දෙපාර්තමේන්තුවකට අපි ඔවුන් සමග ඉන්නවා. නමුත් ඉන් පස්සේ මම උපදෙස් දුන්නේ එහි තිබෙන එම පුරාවිද්‍යා ස්ථානයේ සිදු කරන කැණීම් වලට, සංරක්ෂණ වලට, රසායන සංරක්ෂණ වලට මේ පාසල් සිසුන් සම්බන්ධ කරගන්න කියලා. එතකොට පාසල් සිසුන්ට අර පිටක්ෂයක් කරන් කැණීම කරන්න අවස්ථාව ලැබේ. රසායන සංරක්ෂණයේ අර විශ්වතුම් මෙහෙම මේ සංරක්ෂණය කරන්න අවස්ථාවක් ලැබේ. ඊට පස්සේ අපි පුරාවිද්‍යා සතිය අවසාන දිනේදී මේ කට්ටිය අපේ බස් රථයකින් ඉතිහාස ගුරුවරු සහ මේ සිසුන් සමග ප්‍රධාන වැඩබිම් ගන්නාවට යනවා. කැණීම් වැඩබිමට ගිහලා එතන ඉගෙන ගන්නවා කොහොමද කැණීම, මොකද්ද කැණීමක් කියන්නේ. සංරක්ෂණ වැඩබිමට ගිහින් එතන ඉගෙන ගන්නවා මොකද්ද රසායන සංරක්ෂණයක් කියන්නේ. වාස්තු විද්‍යාව වැඩබිමට ගිහින් ඉගෙන ගන්නවා මේ වාස්තු විද්‍යා සංරක්ෂණයක් කියන්නේ මොකද්ද. සෙල් ලිපියක් කියන්නේ මොකද්ද. ආදි වශයෙන් අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විවිධ ක්‍රියාකාරකම් වලට ප්‍රායෝගිකව මැදිහත් කරනවා. ඒ තරම් වල දේශනත් පැවැත්වෙනවා. ඉතින් මේ දැන් අපි මේ කල්පනා කරන්නේ මේක දැන් මේ පුරාවිද්‍යා සතියේදී අපි හිතමු මේ අපි සාමාන්‍යයෙන් හිතනවා ඉතිහාසය කරන ශිෂ්‍ය අපි අධ්‍යයන අමාත්‍යාංශයේ සාමාන්‍ය නිර්දේශය 9 වෙනි සහ 10 වෙනි පන්තිවල ළමයි හොඳම මානසික මට්ටම මේකයි ඔවුන් සම්බන්ධ කරගන්න කියලා. ඉතින් අපි හිතමු මේ එක පළාතකින් 20ක් අපිට පුළුවන් නම් ඉතිහාසය හදාන ශිෂ්‍යව සම්බන්ධ කරන්න. ඒතකොට අපි මේ පළාතකින් දිස්ත්‍රික්කයකින් මේ 20 වැඩි කරන්න එපා 25න් 200යි 400යි 500ක්. ඒතකොට අපි 500ක් පිරිසක් තව අවුරුදු 3කින් පුරාවිද්‍යාව ගැන ඇල්මක් තියෙන සහ ඒ ගැන හොඳ දැනුමක් තියෙන 200 දෙනෙක් සමාජයට මුදාහරිනවා. එතකොට අපිට දෙපාර්තමේන්තුවත් එක්ක වැඩ කරන්න ලොකු ජාලයක් රටේ තියෙනවා. තවත් අවුරුදු 3කින් තවත් අපි මේ වගේ 200ක් මුදාහරිනවා. මේ වගේ නිරන්තරයෙන්ම හැම වර්ෂයක් පාසාම 200 බැගින් මුදාහරින සමාජයට පුරාවිද්‍යාව ගැන දැනුමක් තියෙනවා. එතකොට අර මං කියපාර යුරෝපයේ පාවිච්චි කරන්න ඕන ක්‍රමවේදේ එහෙම නැත්නම් අර පුරාවිද්‍යාව උරුමයේ රැක ගැනීමේ වගකීම දරන පුරවැසියන් රටේ අපිට බිහි කරන්න මේක හොඳ අත්වලක් වෙනවා. ඒක තමයි අපේ ප්‍රධාන අදහස. ඉතින් මම හිතන්නේ බොහොම හොඳ යෝජනාවක් කරලා තියෙනවා අපේ ජෙනරාල් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා. විශේෂයෙන්ම පාසල් යන කාලේ ඉඳන් අපි යම් කිසි දෙයකට ආසාවක් ඇති වුණොත් මම හිතනවා අනාගතයේදී ඒ දේ ක්‍රියාත්මක කරන තියෙන නිසා මම හිතන්නේ පාසල් ශිෂ්‍යයන්ටත් හොඳ අවස්ථාවක් වේවි අපේ රටේ අපේ උරුමයන් ඉගෙන ගන්නට. අවසන් වශයෙන් අපි කතා කරමු අනාගතයේදී අපි මේව බාර ගන්න ඕන අපේ પરම්පරාවට අපි ලබා දිය යුතුයි. වර්තමානයේ අපි මේ ගැන උනන්දුවක් නැතුව අපි කොහොමද අනාගතයේ අපේ පුරාවිද්‍යාව ගැන අපේ උරුමයන් ගැන කතා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අනාගතයට කොයි විදිහට මේ පුරාවිද්‍යාව අපිට අත්‍යවශ්‍ය වෙන්නේ කියලා මේ මොහොතේදී අපි කතා කරමු. ඔව් ඉතින් එකක් අර මේ අනාගතයේ මේ ඊළඟ પરම්පරාවේ ලොකුම වගකීමක් යුතුයි රටේ උරුමය ආරක්ෂා කරන්න. මොකද උරුමය කියන්නේ පරිසරයේ කොටසක්. සමහර අය හිතන මේ ගහකොළ සතා සීපාවටදී වෙනස් කොටසක් පුරාවස්තු කියලා. ඇත්තට මේ පරිසරයේ කොටසක් පුරාවස්තු කියන්නේ. අපි පරිසරය ගැන කතා කරනවා. පරිසරය කියන එකකින් කතා කිරීමෙන් අදහස් කරන්නේ ගහ සතා සීපාව ආරක්ෂා කිරීම. ඇත්තට පුරාවස්තු පරිසරයේ කොටසක්. ඒ නිසා පරිසරයට ආදරය කරන හැම මොහොතකම පුරාවිද්‍යාව පුරාවස්තු ආරක්ෂා කරන්න ඕනේ. ඒක පරිසරයේ මේ අර සතා සීපාවට විශේෂත්වයක් ඒකේ තියෙනවා. මොකද අපි කියන්නේ ගස් කොළක පන සතු මරන්න කියලා. නමුත් යම් සතෙක් අපි හිතමු මේ වද වියන සතෙක් කියලා. ඒ සතා නැති වීගෙන යනවා නම් අපිට තව උත්සාහයෙන් තියෙනවා මේ ඒ වර්ධනය වැඩි කරගන්න. හැබැයි පුරාවස්තුවක් විනාශ කරොත් විනාශ කළාම තමයි. ඒ පුරාවස්තු නැවතත් පුනഃස්ථාපනය කරන්න බෑ. ඒ නැති වුණේ ලෝකෙම තියෙන එකම පුරාවස්තුව.
ඉතින් මේ සත්‍යය තේරුම් ගත යුතුයි. ඉතින් මම හැම වෙලේම අවධාරණය කරන කාරණයක් තමයි හැම පුරවැසියෙකුටම පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයාට හැටියට මට තියෙන වගකීම තියෙන පුරාවස්තු ආරක්ෂා කරන්න. ඒ වගකීම මිදෙන්න බෑ. ඒ අපේ ප්‍රෞಢත්වය, අපේ ජාතික අභිමානයේ මේ වඩවන මේ කාරණයක් වෙන පුරාවස්තු. ඉතින් මේ වගේ අපි ලෝකෙ ඉස්සරහ අපිට මේ අපි ආඩම්බර වෙන්න පුළුවන් කරුණු මං හිතන්නේ ඊටාම සුවල්පයි තියෙන්නේ. මේ අනිත් පැත්තෙන් තියෙන බොහොම වැරදි මේ අපේ ලෝකේ වැඩිම බේබද්දු වෙන රටට කියන්න පුළුවන්. මේ ලෝකේ දිවිනසා ගැනීමෙන් ගොඩක් ඉහළින් තියෙන රටක් කියන්න පුළුවන්. මේ අන්තර්ජාලයෙන් නොගැලපෙන වැඩසටහන් බලන්නන් අතර ඉස්සරහින් ඉන්න ජාතියක් කියන්න පුළුවන්. හැබැයි අපේ අභිමානෙට තියෙන්නේ මේ රටේ ස්වභාවික සෞන්දර්යයයි, මේ රටේ උරුමයයි. ඉතින් මේ පැත්තේ අපි ගොඩක් ඉන්නවා. අපි තවත් එකක් කියනවා සාක්ෂරතාවෙමුත් ඉස්සරහින් ඉන්නවා එක්තරා යම් කිසි මට්ටමකින්. මේ වගේ අපි ලෝකේ ඉස්සරහට අපිට යන්න පුළුවන් අභිමාණයෙන් යන්න පුළුවන් කාරණේ තමයි පුරාවස්තු. ඒ නිසා පුරා විද්‍යාව පුරා වස්තුන් ගැන ඔබ යම් කිසි විදිහකට හිතනවා නම් ඒ ගැන තව තවත් හිතන්නට කාලවකවානුවයි මේ තියෙන්නේ. ඉතින් හැමදාම වගේ ඔබට හිතන්න දෙයක් නිතර කරන්නේ අපි ජයමග රූපවාහිනී නාලිකාව අන්‍ය ආකාරයෙන් තමයි ජයමගක් කරා ඔබව ගෙනියන්න හැමදාමත් සූදානම් වෙනවා. එසේනම් අද දවසේදීත් අපේ වැඩසටහනේ නිමාවටයි අපි මේ විදිහට පැමිණලා තියෙන්නේ. ඉතින් හෝරාවකට ආසන්න කාල වේලාවක් අපි වෙන් කරගත්ත ඔබගේ දැනුම වෙනුවෙන් ඔබ අපේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම අපි හෙට දවසේ දරුවන්ටයි මේ දේවල් ඉදිරි කරන්නේ. ඒ නිසා අපේ ඊළඟ පරම්පරාවට අපි කොහොමද මේ දේවල් දායාද කරන්නේ, දායකත්වයේ ලබා දෙන්නේ කොහොමද කියලා අපි සෝදානම් කතා බහ කරා. ඉතින් අපි මේ දේවල් ගැන කතා බහ කරා වගේම ස්තුතිවන්ත වෙනවා දවසේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මැතිතුමාට අපිත් සමගින් එක්වතු වෙලා මේ කතා බහට හැමදාමත් වගේ උර දෙනවාට ඔබතුමාට නැවත වතාවක් බොහොමත්ම ස්තුතියි අයිබෝවන්. ඉතින් එතුමාටත් ස්තුතිවන්ත වෙනකම අපි ඔයගලන්ටත් මතක් කරන හැමදාම වගේ එකතුලා ඉන්න ජයමග රූපවාහිනී නාලිකාව සමග පියෝ ටීවී අංක 94 ඔස්සේ ඔබගේ ජීවිතය වෙනස් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. එසේනම් අද දවසේදීත් අපි ඔබේ වැඩසටහන නිමා කරන්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඔබ සියලු දෙනාටම සුබ දවසක් මෙන්ම තෙරුවන් සරණයි.